ආයිබෝවන් සාහිත්‍යය මිනිස් මනස සුවපත් කරන ඔසුවක් බඳුයි. කවිය මිනිස් సంతානයේ හැඟීම් සමාධිගත කරන බලවේගයක් වගේ. අර්ථවත් කවිය අප රසයෙන් ප්‍රඥාව වෙත රැගෙන යනවා. අප මනසේ සියුම් භාවයන් පිරිමදිනවා. ඔබට කවිය පිළිබඳ මේ අදහස් මා ඉදිරිපත් කළේ උසස් පෙළ සිංහල විෂය යටතේ අපේ දරුවන්ට පද්‍ය කාව්‍ය නම් සාහිත්‍යාංගය හදාරන්නට තියෙන නිසා. අද පාඩමට මම තෝරාගෙන තියෙන්නේ අපේ નિયમિત පද්‍ය සංග්‍රහයේ ඊටාම රසාලිප්ත කාව්‍ය නිර්මාණයක්. අද අපේ පාඩම දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්. මේ මාතෘකාව ඇහෙනකොටම අපේ දරුවෝ දන්නවා මේ කවි පෙළ කාගේ නිර්මාණයක්ද කියන්න. පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ නිර්මාණයක්. අප මේ පාඩමට පිවිසීමට పూర్වයෙන් සුපුරුදු පරිදි මේ පාඩමෙන් අපේ දරුවන්ට අත්කර දෙන නිපුණතාව නිපුණතා මට්ටම හා ඉගෙනුම් ඵල පිළිබඳව විමසලා බලමු. පරාක්‍රම කොඩිතුවක්කුගේ දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් ඒ පාඩම ඇසුරෙන් අපේ දරුවන්ට ළඟා කරන නිපුණතාව 6 නූතන කාව්‍ය සාහිත්‍යයේ විකාශනය හා සුවිශේෂතා හඳුනාගෙන කාව්‍ය විචාර සිද්ධාන්ත පිළිබඳ අවබෝධයෙන් යුතුව නිර්දිෂ්ට කාව්‍ය රස විඳිමින් විචාරෙහි යෙදෙයි. නිපුණතා මට්ටම 6.3 කාව්‍ය විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතුව නිර්දිෂ්ට කාව්‍ය රසාස්වාදයේ හා විචාරයේ යෙදෙයි. ඊට අනුකූල ඉගෙනුම් ඵල නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණවල කතුවරුන් කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනාගෙන විස්තර කරයි. නිර්දිෂ්ට නූතන කාව්‍ය නිර්මාණවල සුවිශේෂතා පැහැදිලි කරයි. නිර්දිෂ්ට නූතන කාව්‍යවල කලාත්මක අගය විමසමින් රස විඳී. මේ ඉගෙනුම් ඵල අත්පත් කර ගැනීම සඳහා තමයි අද පාඩමේ කරුණු පෙළ ගස්වලා තියෙන්නේ. ඒවට මනවින් ඔබ අවධානය යොමු කළොත් පාඩම අවසානයේදී ඔබ මේ ඉගෙනුම් ඵලයන් වෙත මේ ඉගෙනුම් අරමුණු වෙත ළඟා වෙන බව නියතයි. කවියා පිළිබඳව මූලිකවම හඳුනාගත යුතු වෙනවා. දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් කියන කාව්‍ය රචනාව පරාක්‍රම කොඩිතුවක්කු නමැති වර්තමාන ජ්‍යෙෂ්ඨ කවි පරපුර නියෝජනය කරන ප්‍රතිභාපූර්ණ කවියාගේ නිර්මාණයක්. පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ ජීවන තොරතුරු වලින් බිඳු මාත්‍රයක් ඔබ හමුවේ තබන්නයි මේ සූදානම. එතුමා උපත ලබන්නේ 1943 සැප්තැම්බර් මාසේ 12 වෙනිදා. ඉපදෙන්නේ රත්නපුර පිංකන්ද වතුකරයේ. මූලික අධ්‍යාපනය වටාපොත රජයේ පාසලින්. ද්විතීක අධ්‍යාපනය සාන්ත ඇලෝසියස් පෞද්ගලික කොලීජියෙන්. එතුමාගේ වෘත්තිය ගුරු වෘත්තිය. රජයේ ගුරු සේවය. පරාක්‍රම කොඩිතුවක්කු අපේ කාව්‍ය සාහිත්‍යය පෝෂණය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දෙන නිර්මාණකරුවෙක්. පද්‍ය කාව්‍ය සාහිත්‍ය පමණක් නොවේ. එතුමා නවකතා, කෙටිකතා සහ වෙනත් සාහිත්‍ය ශාස්ත්‍රවලත් තමන්ගේ හපන්කම් කුසලතා ප්‍රකට කරලා තියෙන බව එතුමා පළ කරපු බොහෝ කෘති විමසන කොට අපට පැහැදිලි වෙන කාරණයක්. අපි බලමු පරාක්‍රම කොඩිතුවක්කු සිංහල සාහිත්‍යයට එකතු කරලා තියෙන සම්ප්‍රදානයන් මොනවද කියලා. ඔව්. එතුමා කාව්‍ය සංග්‍රහයන් රැසක් ලියා පළ කරලා තියෙනවා. පොඩි මල්ලියේ තමයි ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය. අද අප තෝරාගෙන තියෙන කවි පෙළ අන්තර්ගත වෙන්නේ මේ පරාක්‍රම කොඩිතුවක්කුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වන පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහය. අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය, අලුත් මිනිසෙක් කැවිත්, රශ්මි, දෙවියන්ගේ මිනිසුන්, දිවමන් ගජමන්, ලොවි කහට, ආලෝක මිනිසා, ජෝති රශ්මි රාත්‍රී, සංසාරයට මං ආසයි, මහතෙක් සිටි සොඳින්, ජීවිකා ඇසිල්ලෙහි, කම්කරුවන්ගේ තේ වේලාව. දැන් පරාක්‍රම කොඩිතුවක්කු කවියා
කාව්‍ය නිර්මාණය ආරම්භ කරපු අවස්ථාවේ තිබුණු ජීවන දෘෂ්ටිය නෙමෙයි ඔහු පරිණත කවියෙක් විදිහට පළ කරන කාව්‍ය සංග්‍රහයන් වල අප කියවන කවි පන්ති වලින් ඉස්මතු වෙන්නේ. කොයි නිර්මාණකරුවගෙත් තත්වයක තමයි. ආරම්භක නිර්මාණ චාරිකාව ආරම්භනකොට ඔවුන් දරන අදහස් උදහස් ආකල්ප මතවාද ජීවන දෘෂ්ටීන් ක්‍රමක්‍රමයෙන් විවිධ අත්දැකීම් දැනුම් සම්භාරයන් සමග වුන් පරිණතියටපත් වෙනකොට ඔවුන් තවදුරටත් බහුශ්‍රෘතයන් බවට පත් වෙනකොට ඔවුන්ගේ ජීවන දෘෂ්ටියේ කිසියම් වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් පරාක්‍රම කොඩිතුවක්කුගේ මේ කාව්‍ය සංග්‍රහයන් පිළිවෙලින් අධ්‍යයනය කරගෙන ගියොත් ලොවිකහට වගේ කාව්‍ය සංග්‍රහයට එනකොට ඔහුගේ ජීවන දැක්ම කොතනද තියෙන්නේ කියන එක ඉතා හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. අපේ දරුවෝ සාහිත්‍යයට පෙම් කරන්නට ඕනේ. පොතපත කියවන්නට ඕනේ. ඒ නිර්මාණකරුවන්ගේ විඳුම් දැකුම් පිළිබඳව අවබෝධයක් ගැඹුරින් ඇති කරගන්නට උත්සාහ කළ යුතු වෙනවා. පරාක්‍රම කොඩිතුවක්කු කෙටි කතා සංග්‍රහයන් දෙකකුත් පළ කරලා තියෙනවා. රෝසමලේ හදවත, සුළඟේ දිව් කෙල්ල කියන කෙටි කතා සංග්‍රහයන් දෙක. ඒ වගේම එතුමා නවකතා දෙකකුත් පළ කරලා තියෙනවා. ක්ලැරා ඔබ සමග යන නම් වලින්. ඊට අමතරව රෝසමල් රතුයි ප්‍රියේ කියන ගී රස විනිස කෘතියත් මම කතා කරනවා කියන තීරු රචනා කෘතියත් එතුමා පළ කරලා තියෙනවා. පරිවර්තන ග්‍රන්ථ කීපයකුත් අපේ සාහිත්‍යයට එකතු කරනවා මේ කවියා. ඉන්දු සහ ලංකා මේ දෙමළ සහ සිංහල කවි අන්තර්ගත කෘතියක් ඒක. පිබිදෙන පැය, රතු රෝස නිල් රෝස විසිවන සියවසේ නවලොව කවි ආදී විදිහට. මේ අනුව ඔබට පැහැදිලි වෙනවා මොනතරම් අපේ සාහිත්‍ය පෝෂණයට දායකත්වයක් ලබා දී සිටින කවියෙක්ද පරාක්‍රම කොඩිතුවක්කු කවියා කියන කාරණය. ඔව්. අපි මේ කවියා නියෝජනය කරන කවි පරපුර පිළිබඳවත් හඳුනා ගත යුතු වෙනවා. මොකද අපේ දරුවන්ට මේ නූතන පද්‍ය සංග්‍රහය ආශ්‍රයෙන් ප්‍රශ්න දෙකක් සකස් වෙනවා. එක ප්‍රශ්නයක් පද්‍ය පන්තියක් දීලා ඒ පද්‍ය පන්තිය රසාස්වාදේ කරන්න කියන එක. අනිත් ප්‍රශ්නය විචාර ප්‍රශ්නයක්. මේ කවි පෙළේ අන්තර්ගත කරලා තියෙන කාව්‍ය නිර්මාණ ඔබ දන්නවා නූතන කවියේ ආරම්භයේ සිට වර්තමානයේ තෙක් කොහොමද අපේ සිංහල කවිය විකාශනය වුණේ කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කරගත හැකි විදිහේ නිර්මාණ සමූහයක් තමයි මේ පද්‍ය සංග්‍රහයට එකතු කරලා තියෙන්නේ. ඒ අනුව ඒ කාල පරිච්ඡේදවල සිංහල කවියේ ස්වරූපය පිළිබඳව අවබෝධයක් දරුවෝ ඇති කරගන්න ඕනේ. ඒ කාල පරිච්ඡේද අලලා විචාර ප්‍රශ්න නිර්මාණය කරන නිසා. ඉතින් පරාක්‍රම කොඩිතුවක්කු කවියා නියෝජනය කරන්නේ නිදහස් කවියේ ද්විතීය තරංගය. නැත්තම් නිදහස් කවියේ දෙවැනි පරම්පරාව තමයි මේ කවියා නියෝජනය කරන්නේ. අපේ දරුවෝ මේ වෙනකොට දන්නවා 1946 තමයි මේ නිදහස් කවි ක්‍රමය මුලින්ම ආරම්භ කෙරෙන්නේ ජී.බී. සේනානායක කවියාගේ මූලිකත්වයෙන්. ඊට සමකාලීනව මහාචාර්ය සිරිගුණසිංහගේ කාව්‍ය රචනා ඒ කෙරෙහි බලපානවා. ඔවුන් දෙදෙනා තමයි නිදහස් කවියේ පුරෝගාමින් විදිහට සලකන්නේ. ඊළඟ අධීරයේදී නිදහස් කවි ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කිරීමට දායක වුණා ගුණදාස අමරසේකර කවියා, මහගමසේකර කවියා, මහාචාර්ය විමල් දිසානායක මේ ආදීන්. ඊළඟ අවස්ථාවේ තමයි මේ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, බුද්ධදාස ගලප්පත්ති, ඒ වගේම දයාසේන ගුණසිංහ කියන කවීන් අපට මුණ ගැහෙන්නේ. ඔවුන්ගෙන් පස්සෙත් තව පරම්පරාවක් ඉන්නවා. අපේ පද්‍ය සංග්‍රහයේ ඒ පරම්පරාවේ කවිය පිළිබඳවත් අවබෝධයක් ලබා ගත හැකි නිර්මාණ අන්තර්ගත වෙනවා. ඒ නිසා දරුවෝ මේ කවි පොත නූතන පද්‍ය සංග්‍රහය අධ්‍යයනය කරනකොට ඒ කාල පරිච්ඡේදවල කවියන්ගේ නිර්මාණවල විශේෂතා පිළිබඳව අවධානයෙන් අධ්‍යයනය කළ යුතුයි කියන එක මේ මොහොතේදී මතක් කරනවා. හොඳයි. කොඩිතුවක්කු කවියා නියෝජනය කරන මේ නිදහස් කවියේ ද්විතීය තරංගයේ පුරෝගාමී කවීන් කීප දෙනෙක් තමයි මේ ඉන්නේ. මොනිකා රුවන්පතිරණ කිවිඳිය, බුද්ධදාස ගලප්පත්ති කිවිඳු, දයාසේන ගුණසිංහ කිවිඳු, පරාක්‍රම කොඩිතුවක්කු කවියා. මොනිකා රුවන්පතිරණ කිවිඳියත් දයාසේන ගුණසිංහ කිවිඳුත් අද ජීවතුන් අතර නැහැ. අනිත් කවීන් දෙදෙනා තවමත් අපේ පද්‍ය සාහිත්‍යය සක්‍රියව පෝෂණය කිරීමට දායක වෙමින් ඉන්නවා කියන එක සඳහන් කළ යුතුයි. මේ යුගයේ කවීන්ගේ නිර්මාණවල පවතින විශේෂත්වය කුමක්ද කියන එක ඊළඟට අපි විමසලා බලමු. පසුගිය සියවසේ 70 දශකය සිංහල කවියේ පමණක් නොව
සමස්ත නිර්මාණ සාහිත්‍යයේම කිසියම් නව ප්‍රවණතාවක් ඇති වූ කාල පරිච්ඡේදයකි. ඒ කෙරෙහි බලපෑ කරුණු කීපයක් මෙසේය. මේ කරුණු අතිශය වැදගත්. මේවා සම්පින්ඩනාත්මකව ග්‍රහණය කරගන්න බලන්න පොතපත අධ්‍යයනය කරලා මේවා පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු හඳුනා ගන්නට උත්සාහ කරන්නට ඕනේ. 70 දශකයේ අපේ සාහිත්‍යයේ ප්‍රවණතා මතුවීම කෙරෙහි බලපාපු කාරණා. සමාජ ආර්ථික විෂමතා මත පැන නැගුණු දැඩි තරුණ අසහනය හා විරැකියාව. අපේ දරුවෝ දන්නවා 71 තරුණ නැගී සිටීමක් පවා අපේ දේශපාලන ඉතිහාසය තුල සිද්ධ වෙලා තියෙනවා. එකෙන් පේනවා ආර්ථික විෂමතාව මත පැන නැගුණු දැඩි තරුණ අසහනය හා විරැකියාව කියන කාරණය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පුළුල් වීමත් සමග සාහිත්‍ය හා ඇගයීම් පිළිබඳ නව අදහස් සුදහස් පැතිරී ගියා. නූතන විද්‍යා ශාස්ත්‍ර දර්ශනවාද ආදී විෂයන් හදාරපු පිරිස් සමාජගත වුණාම ඒ අය සාහිත්‍ය සම්බන්ධයෙන් එතෙක් පැවති සාම්ප්‍රදායික මිනුම් දඬු විවේචනය කරන්නට ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. එතෙක් අපේ සාහිත්‍යයේ තිබුණු නිර්මාණ වල අඩුපාඩු සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඒ නිසා නව ආකාරයක පද්‍ය සාහිත්‍යයකට මුල පුරන්නට මේක අවස්ථාවක් බවට පත් වෙනවා. සැලකිය යුතු තරුණ පිරිසක් සාහිත්‍යකරණයට පිවිසීම හා සමාජය හා තමන් අතර පවත්නා ගැටලු ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස ස්වකීය නිර්මාණ යොදා ගැනීම. අපේ දරුවෝ දන්නවා කොළඹ යුගයේ දෙවෙනි පරම්පරාවේ කවීන්ගේ නිර්මාණ තුල සමාජ ප්‍රශ්න හෝ පුද්ගල ප්‍රශ්න නෙමේ සාකච්ඡා කෙරුණේ. ඔවුන් මනසින් මවාගත්ත සුන්දර අත්දැකීම් තමයි නිරූපණය කළේ. ගම්මානයන් ගැන, දියඇලි ගැන, වනාන්තර ගැන ඔය වගේ සෝබාදහම උත්කර්ෂයෙන් වර්ණනා කරපු ස්වරූපයක් තමයි දෙවෙනි පරම්පරාවේ කවීන්ගේ රචනාවල තියෙන්නේ. නමුත් මේ නිදහස් කවිය ඇති වුණාට පස්සේ සිංහල පද්‍ය සාහිත්‍යය කිසියම් අර්ථාන්විත බුද්ධිගෝචර සාහිත්‍ය සම්ප්‍රදායක් බවට පරිවර්තනය වෙනවා. එහි ඉහළම අවස්ථාවක් තමයි මේ කියපු බුද්ධදාස ගලප්පත්ති මොනිකා රුවන්පතිරණ දයාසේන ගුණසිංහ පරාක්‍රම කොඩිතුවක්කු ආදී කවීන්ගේ රචනා තුලින් අප දකින්නේ. පුද්ගල නැඹුරුව වෙනුවට සාහිත්‍යයේ සමාජ නැඹුරුවක් ඇතිවීම. ඔව් තමා අවට සමාජයේ යථාර්ථය නිරූපණය කරන මාධ්‍යයක් බවට සාහිත්‍ය ක්‍රමයෙන් පරිවර්තනය වෙන්න පටන් ගත්තා මේ తত্ত্বය තුල. පීඩිත ජන කොටස් වල දුක්ඛම් කටළු, සමාජ අසාධාරණය, ශ්‍රම සූරාකෑම, පරිසර විනාශය, විරැකියාව, පන්ති විෂමතාව වැනි ප්‍රස්තුතයන් කවියට විෂය කර ගැනීම. මේ හේතුව මත මේ කාලවකවානුවේ රචනා වුණු කාව්‍ය නිර්මාණ රසවිඳින රසිකයට රසවින්දනයට අමතරව ගැඹුරු ජීවිත අවබෝධයක්, සමාජ යථාර්ථය පිළිබඳව වැටහීමක් අත්කර ගන්න පුළුවන්කම ලැබුණා. ඒකත් විශේෂ කාරණයක්. ඔවුන් කවියේ නොයෙක් අංශවල පරිවර්තනයන් සිද්ධ කර බවත් සඳහන් කළ යුතුයි. භාෂාව, ආකෘතිය හා වස්තු විෂය. මූලික වශයෙන් කවියේ වස්තු විෂයෙහි සිද්ධ වෙච්ච විප්ලවයක් හැටියට මේ නිදහස් කවියේ ද්විතීය තරංගයේ කවිය අපට හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙනවා. යුරෝපයේ ව්‍යාප්තව පැවති විරෝධ සාහිත්‍ය සංකල්පය හා කැපවුණු සාහිත්‍ය සංකල්පය, සෝවියට් දේශයේ ව්‍යාප්තව පැවති සමාජ යථාර්ථවාදයේ වැනි සංකල්ප නිර්මාණකරුවන්ගේ අවධානයට ලක්වීම, අධ්‍යාපනයේ ව්‍යාප්ත වීම, විශේෂයෙන් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ව්‍යාප්ත වීමත් එක්ක ජාත්‍යන්තර සාහිත්‍යය, විදේශීය සාහිත්‍යය විවෘත වෙන්න පටන් ගන්නවා වඩා මැනවි. එතකොට ලෝකයේ වෙනත් රටවල් වල තිබුණු සාහිත්‍ය ප්‍රවණතා අපේ රටටත් බලපෑම් ඇති කරනවා. අපේ සාහිත්‍යයටත් බලපෑම් ඇති කරනවා. ඒ නිසා මේ යුගයේ මේ කාලවකවානුවේ නිර්මාණ තුල මේ ජාත්‍යන්තර සාහිත්‍ය තුල තිබුණු තත්වයන් නිරූපණය වෙනවා කියන එකත් මතක තබා ගත යුතුයි. අපි බලමු දැන් මේ කවීන්ගේ නිර්මාණ කීපයක් අරගෙන ඔවුන්ගේ කාව්‍ය රචනාවලට වස්තු විශේෂ වී තිබෙන්නේ කෙබඳු තේමාවන්ද, අත්දැකීම්ද, ඒවා තුලින් ඔවුන් ඉදිරිපත් කරන ජීවන දැක්ම කොයි වගේ එකක්ද කියන එක අපි සුළුවෙන් සලකලා බලමු මේ කවීන් සිව් දෙනාගේ නිර්මාණ කීපයක් අරගෙන. දැන් මේ ඔබ දකින්නේ මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ ලෙච්චමියගේ සිතුවිල්ලක් කියන කවි පෙළෙන් උපුටාගත්ත කවි දෙකක්. සීතල මීදුම් අතරින් පියවර මනිමින් එනවා, වතු යායේ කඳු මුදුනේ දලු නෙලමින් ඇවිදිනවා, කඳු රවුමේ යන ගමනේ වතු මායිම හමු වෙනවා, මායිම ළඟ තේ පඳුරෙදි දෑත දෙපය නවතිනවා,
දලු සුළඟට සැලෙනා විට මගේ ඇසිපිය සෙලවෙනවා. පිනි බිඳු බිම වැටෙනා විට නෙත කඳුලැලි වැగిරෙනවා. වටා වැඩුණු තන පඳුරට මහ පොළොවට අමතනවා. එදා පඳුර යට සැඟ වූ පුතු කොයිදැයි විමසනවා. මේ කවි පෙළට අත්දැකීම වෙන්නේ තේවත්තක දලු නෙලන කම්කරු යුවතියක්. ඇය එක් තේ පඳුරක් ළඟ අකර්මණ්‍ය වෙනවා. ඒ අවුරුදු 20කට පෙර ඒ තේ පඳුර යට වැළලු ඇගේ දරුවා සිහියට නැගිලා. ඒ දරුවා ඇගේ කුසට එන්නේ වත්තේ බංගලාවේ මහත්තයාගේ අතින්. එහෙමනම් මේ යුවතිය ශ්‍රම සූරා කෑමට පමණක් නෙමෙයි ලිංගික සූරා කෑමටත් ලක්වෙච්ච යුවතියක්. රුවන් පතිරණ කිවිඳිය අපේ නූතන සමාජයේ ස්ත්‍රීන් මුහුණ දෙන මේ කටුක දුක්බර යථාර්ථය තමන්ගේ නිර්මාණ තුල සුලභව විශේෂ කරගෙන තියෙන ආකාරය අපි දකිනවා. පන්ති විෂමතාව තුල විශේෂයෙන් කුඩා දරුවන් පීඩිත පන්තියේ කුඩා දරුවන් මුහුණ දෙන අතෝරයන් පිළිබඳව ප්‍රබල නිර්මාණ මොනිකා රුවන් පතිරණ කිවිදිය අපේ පද්‍ය සාහිත්‍යයට එකතු කරනවා. මේ ලෙච්චමියගේ සිතුවිල්ලක් කවි පෙළ හරහා ශ්‍රම සහ ලිංගික සූරාකෑමට ලක්වන වර්තමාන කම්කරු පන්තියේ ගැහැණිය පිළිබඳව යථාර්ථය තමයි ඉස්මතු කොට දක්වන්නේ. අපි බලමු බුද්ධදාස ගලප්පත්ති කවියගේ නිර්මාණයක කොටසක්. දෙදෙනාම දියණියෝ තනින් තන ඉරී ගිය කිලිටි වී ගිය ගවම දවස් ගණනාවකින් තෙල් පොදක් නොදුටු හිස එක අතෙක ඉරී ගිය පරණ පත්තර පිටුව ඈ සිටි අවන්හල දොරටුවෙහි හැමදාම අවන්හල දොරකඩෙහි නෙත් අයා සිටින්නේ බත් තුලක් වැටෙන තෙක් ඉරුණ කඩ දාසියට කෙසේනම් වෙනස් වෙද මගේ දියණිය ඇයට දෙදෙනාම එකම එක අහස යට උපන් කල කතකයා අවන්හලකට ගොඩ වදිනවා දිවා භෝජනය ගැනීම සඳහා. ඔහු දිවා භෝජනය ගැනීමට සැරසෙනකොට දකිනවා අවන්හලේ දොරකඩ කුඩා දැරියක් ඉරුණු පත්තර කෑල්ලක් අතේ තියාගෙන ඒ පත්තර කෑල්ලට කණ්ඩ යමක් වැටෙනකම් බලාගෙන ඉන්න සැටි. ඒ දැරියගේ ස්වරූපය දැක්කහම කතකයාගේ හදවත හෝස් ගාලා දැවෙනවා. හිසේ තෙල් බිඳක් ගාලා නැහැ, හිස පීරලා නැහැ, ගවුම ඉරිලා. ඒ බාහිර ස්වරූපය දැක්කහම මේ දැරිය කෙබඳු සමාජාර්ථික පසුබිමක් නියෝජනය කරන පවුලක දැරියක්ද කියන එක පැහැදිලි වෙනවා. වහා තමන්ගේ දියණිය කතකයාගේ සිහියට නැගෙනවා. සතියන්තයේ ගෙදර ගියපුවාම ඇයට බත් කටක් කවන්න ඔහු දරන උත්සාහය ඔහුට මතක් වෙනවා. ගේ පුරා දුවනවා කටේ බත් ටික පුරවගෙන ඒකත් බිමට හලනවා. තමන්ගේ දියණියට ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී පහසුකම් වල කිසි අඩුවක් නැහැ. නමුත් මේ දැරියට කුස පුරවා ගන්න කෑම ටිකක් නැති නිසායි මේ ඇවිල්ලා පත්තර පිටුවකට යමක් වැටෙනකන් අතේ තියාගෙන බලාගෙන ඉන්නේ. කවියා මේ අත්දැකීම අපේ හදවත සසලවන ආකාරයට ඉදිරිපත් කරලා ප්‍රබල පණිවිඩයක් සමාජගත කරනවා. බලන්න මේ කවිපන්ති ඔහු අවසන් කරන්නේ. අවන්හල දොරකඩෙහි නෙත් අයා සිටින්නේ බත්තුලක් වැටෙන තෙක් ඉරුණ කඩ දාසියට. කෙසේනම් වෙනස් වෙද මගේ දියණිය ඇයට දෙදෙනාම එකම එක අහස යට උපන් කල. සාහිත්‍යය තුල තියෙන්නේ මානව භක්තිය. සාහිත්‍ය පරිහරණය කරන රසිකයන් තුල මානව භක්තිය ප්‍රබල ආකාරයෙන් ගොඩනැගෙන්නට ඕනේ. දැන් කවියා ප්‍රශ්න කරන්නේ තමන්ගේ දියණියත් මේ බත් ඇටයක් අත්ලට වැටෙනකන් අවන්හල ඉදිරියේ බලාගෙන ඉන්න දියණියත් දෙන්නම මේ එකම අහස යට උපන් දියණිවරුන්. එහෙමනම් ඇයි ඔවුන් දෙදෙනා අතර මේ විදිහේ වෙනසක් ගොඩනැගිලා තියෙන්නේ? කවුද ඒකට වග කිය යුත්තේ? මේ සමාජ ක්‍රමය. ඒ සමාජ ක්‍රමය පවත්වාගෙන යන්න නියමින් හා අනියමින් උදව් කරන අපි හැමෝම ඒකේ වග උත්තර කරුවෝ නොවේයිද කියන ප්‍රශ්නය කවිය අවසානයේ මතු කරනවා. අපි බලමු දයාසේන ගුණසිංහ කවියාගේ නිර්මාණයකුත්. ඊතර ගිය පොඩි දුවට. මේ කාව්‍ය නිර්මාණය බිහි වෙන්නේ කවියා දකිනවා පත්තරයක ලිපියක් අපේ රටේ දියණියන් සිව් දෙනෙකුට ස්වීඩනයේ මාපිය සෙනෙහස කියන ශීර්ෂයෙන් පළවෙච්ච. මේ පුවත්පත් ශීර්ෂය තමයි ඔහු අත්දැකීම බවට පත් කරගෙන මේ කාව්‍ය නිර්මාණය ගොඩනගන්නේ. එහිදී
මේ දරුවන් අතහැරලා දාපු අම්මලාගේ හැඟීම් වලට කවියා ආරූඪ වෙනවා. වැහැරී ගිය උකුලේ නැත සුවයහනක් සැදුනේ වියලී ගිය දෙතනේ නැත කිරිබිඳුවක් එරුනේ කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමු ගැනුනේ හිරු ගිලිහෙන මොහොතක නුඹ මග අයිනක රැඳුනේ. එක දරුවෙක් මහමග දමලා ගියපු අම්මා අර පුවත්පත් වාර්තාව දකිනකොට ඒකට මනසින් ප්‍රතික්‍රියා දක්වපු ආකාරයෙමි. ඒ මවගේ ස්වභාවය වැහැරී ගිය උකුලේ නැත සුවයහනක් සැදුනේ වියලී ගිය දෙතනේ නැත කිරිබිඳුවක් කෙරුනේ. ඇයි දරුවා අතහැරලා දැම්මේ? අම්මගේ සෙනෙහසේ අඩුවක් නිසාද? නෑ. ඒ දරුවා හදා වඩා ගන්නට ආර්ථිකයක් නැතිකම. මවගේ දිලිඳු දුප්පත් ස්වරූපය ඇගේ ශරීර ස්වභාවය පිළිබඳව කරන විස්තරයෙන් ඉතා හොඳින් දොනිත කරනවා. උකුල වැහැරිලා දෙතන වියලිලා ඒ උකුලේ දෙතනේ දරුවෙක් පෝෂණය කරන්නට තරම් වටපිටාවක් නැහැ. ඒ නිසා තමයි අඳුර වැටෙන වෙලාව බලලා කාටත් හොරෙන් ගිහිල්ලා දරුවා පාරයිනේ තියලා ආවේ. මේ කවි පෙළ හරහා කවියා ඉස්මතු කරන්නේ දරුවන් මහමග අතහැර දමන්නේ හෝ විදේශිකයන්ට බැහැරියන්ට දෙන්නේ හෝ අපේ අම්මලාගේ දරුසෙනෙහසේ අඩුවක් නිසා නෙමෙයි. මේ සමාජ ආර්ථික ක්‍රමයේ තුල දරුවෙක් හදා ගන්නට ශක්තියක් නැතිකම නිසායි කියලා. සමාජ ප්‍රශ්නයක් මිසක මේක එක එක්කෙනාගේ පෞද්ගලික ගැටලුවක් නෙමෙයි කියන ගැඹුරු ජීවන දෘෂ්ටිය තමයි මේ කාව්‍ය නිර්මාණය තුලින් දයාසේන ගුණසිංහ කවියා ඉස්මතු කරන්නේ. අපි බලමු පරාක්‍රම කොඩිතුවක්කු කවියාගෙත් වෙනත් නිර්මාණයක් අරගෙන. අද අපට නියමිත කවි පෙළ නෙමෙයි වෙනත් නිර්මාණයක් අරන් බලමු. සිංහරාජ වැඩපළ ගැන පෙත්සමක්. සුදු මහතුන් එකරයින් හැදූ යකඩ පාලමින් ගමන් කරයි යකඩ ඇත් පෙරහැරක් සිංහරාජ වනාන්තරයට. ආදි අපේ සිංහරාජේ කොහොඹ දෙයියන්ගේය. ඉන් ඉක්බිති දිසාපති හාමුදුරුවන්ගේය. දැන් බදු අරගෙන සුදු මහත්තුරුන්ගේය. සිංහරාජ වැඩපළ ගැන පෙත්සමක්. දිග කවි පෙළක් මේක. ඉතාම අපූර්ව තැන් මේ කවි පන්තියේ තියෙනවා. මේ කවි පෙළෙන් පරාක්‍රම කොඩිතුවක්කු කවියා ඉදිරිපත් කරන්නේ බහුජාතික කොම්පැනි මේ රටේ පරිසරයට කරන හානිය විනාශය. සිංහරාජයට නොඑක් යන්ත්‍ර සූත්‍ර අරගෙන ගිහිල්ලා ගස් කපලා විනාශ කරන ආකාරය තමයි මේ කවි පෙළට ප්‍රස්තුතේ කරගන්නේ. මුලින් අසල්වාසී ගැමියන් මේකට විරෝධය පළ කරයි කියලා හිතලා මේ බහුජාතික කොම්පැනි කාර්යෝ බොහොම සූක්ෂම විදිහට ඒ අවට ගම්වල වැසියන් තමන්ගේ වැඩේට සම්බන්ධ කරගන්නවා. හෙළුවැල්ලෙන් ඉන්න පොඩි උන් ආදරෙන් වඩා ගන්නවා. ටොපි විස්කෝතු දෙනවා. ජනෙල් වලින් එබිලා බලන තරුණ යුවතියන්ට අත්වනනවා. ඊළඟට ඇබෑර්තු දාලා මේ ගම්වල අය බඳව ගන්නවා කොම්පැනියේ වැඩට. අර වනය තමන්ගේ දිව්‍යමෙන් රැකගත්ත ගැමියන් ලව්වම ඒ වන හානියට වන විනාශයට ඔවුන්ව දායක කරගන්න ආකාරයේ සූක්ෂම විදිහට මේ බහුජාතික කොම්පැනි කරන විදිහ කවියා මේ කවි පෙළෙන් අපට ඉදිරිපත් කරනවා. දැන් අපේ දරුවන්ට මම මේ කාව්‍ය නිර්මාණ කීපේ ඉදිරිපත් කළේ මේ යුගයේ කවීන්ගේ රචනා කුමන ක්ෂේත්‍රවලට විහිදිලා තියෙනවද? ඔවුන් තමන්ගේ කවියට වස්තු විෂයන් බවට පත් කරගත්ත අත්දැකීම් වල තියෙන සමාජීය නැඹුරුව ඔබට හොඳින් පෙන්වීම පිණිසයි මම මේ නිර්මාණ ටික උදාහරණ වශයෙන් ගත්තේ. හොඳයි. දැන් අපි අපට નિયમિત අද අපේ පාඩමේ මූලික අරමුණ වෙච්ච දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින් කියන කවි පෙළට අවධානය යොමු කරමු. දැන් මේ කවි පෙළ පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ මුල්ම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත වෙන්නේ පොඩි මල්ලියේ කියන කාව්‍ය සංග්‍රහය. මේ කාව්‍ය සංග්‍රහයේ තියෙන බොහෝ කාව්‍ය නිර්මාණවල විප්ලවවාදී අදහස් තමයි ඉස්මතු කෙරෙන්නේ. බොහෝ දේවල් ප්‍රශ්න කරනවා. සමාජ ක්‍රමයේ ප්‍රශ්න කරනවා. මේ විප්ලවකාරී අදහස් වලින් පිරුණු කාව්‍ය නිර්මාණ සමුච්චයක් විදිහට මේක අපට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. අපි බලමු දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින් කවි පෙළෙන් කවියා කුමක්ද අපට කියා දෙන්න හදන්නේ කියලා. නොවැළපෙමි ඔබ යන්න වැළප ඇති පලකින්ද ජීවිතේ වැරදුනේ මෙතැන විතරක් නොවේ සූරලාගෙන යන්න මාහදේ පිපුන මල් නගන වසන්තය
ඔබට ගෙන යා හැකිද නොවැළපෙමි ඔබ යන්න වැළප ඇති පළකින්ද ඔබේ නම අදින් පසු තවත් මට අයිති නෑ ඔබ නැතද ජීවිතේ නසාගත නොහැක මට ඔබ යන්න ජීවිතේ සොයාගෙන සොයාගෙන ඔබ යන්න මధుරතර සප්ත ස්වරයත් නරං ඔබේ රथ මැදිරියට මගේ ඉර හඳ අරන් ඔබ යන්න මහද තෙත් වැහි වලාකුළ අරන් කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන් දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින් ඔබ නැතත් මම එතැන පාට හත ගනින්නම් ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුලගෙන පරාජිත කඳුලකට ඇසේ ඉඩ තියා නැත වෙස් මුහුණ පැලඳගෙන සිටින තැන හිතක් නැත ගෙවාදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට පෙම්ගී අලංකාර වීසිකොට යනු මැනවි නිල්ගුවන් ගැබවදින කුරුල්ලකු පරිද්දෙන් ඔබ ඔබේ සිහිනයට මම මගේ ලෝකයට හිමින් මා අත අතැර දෙපස හෙවනැලි අතර ඔබ සෙමෙන් හැංගුණේ එය වඩා විනීතයි එදා ඔබගේ මුල්ලේ සොයාගත් මන්දිනුම් ඔබ සැඟව ගියේ කොයිද සොයන්නේ නෑ ඉතින් ජය පරාජය කවුද මට එයින් පලක් නැත ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල්ය නින්ද තුල නැති වුනේ එක දෙයයි වරදක්ද තව බොහෝ දේ තිබේ ජීවිතය ජය ගනිමි දරුවනේ ප්‍රේමය සියලු මිනිස්සුන්ට පොදු හැඟීමක් ප්‍රේමයේ විවිධ ප්‍රකාර පැවතිය හැකියි මව්පියන් හා දරුවන් අතර පවතින ප්‍රේමය ඒ වගේම අඹුසැමි ප්‍රේමය යෝන් හදවත්වල යෞවනයන් හා යෞවනියන් අතර හටගන්නා ප්‍රේමය මේ කවරාකාර ප්‍රකාරයක් වත් ප්‍රේමය යනු මානව ලාලාසාවක් ඒක මිනිසයන්ට අවශ්‍යයි ප්‍රේමය ලබන්නත් ඕනේ ප්‍රේමය පුදන්නත් ඕනේ ප්‍රේමය පිළිබඳව අපේ සාහිත්‍ය තුල විවිධ විස්තර විවිධ වර්ණනා විවිධ රස අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමා එක තැනක සඳහන් කරනවානේ ප්‍රේමය අර්චනීය පුෂ්පයක් වගේ ප්‍රේමේ නම් අසනීය පුෂ්පයක් වගේ කියලා කියනවානේ ඒක ලෝභසිතකින් තොරව පූජා කරන්නට පරිත්‍යාග කරන්නට තියෙන දෙයක් කියලා තව තැනක එක්තරා ගීත නිර්මාණයක කියවෙනවා ප්‍රේමේ නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්ත්‍යයි කියලා මේ වගේ නොඑක් විවරණයන් ප්‍රේමයේ පිළිබඳව අපේ සාහිත්‍යකරු ඉදිරිපත් කරනවා. ඊටාම සුලභ අත්දැකීමක් සාහිත්‍ය තුල ප්‍රේමය කියලා කියන්නේ.
අපේ කවියා ප්‍රේම විප්‍රයෝගය කියන අනුභූතිය මූලික කරගෙනයි මේ නිර්මාණය ඉදිරිපත් කරන්නේ. මෙහි තියෙන විශේෂත්වය වන්නේ වියෝවුණු ප්‍රේමේ නිසා තියුණු කම්පනයකට පත්වන පෙම්වතෙකුගේ සිතිවිලි සිතැඟි එහෙම නැත්නම් අභ්‍යන්තරය නිරූපණය කරනවා වෙනුවට කවියා මේ අත්දැකීම මගින් ඊටාම වටිනා ජීවන දෘෂ්ටියක් අප වෙත රැගෙනීමයි. ප්‍රේමය අවශ්‍ය වුණාට අපි මේ ප්‍රේමය කියන හැඟීම සමග ගනුදෙනු කළ යුත්තේ ඊටාම පරිස්සමට, බොහොම කල්පනාවෙන්. විශේෂයෙන් යොවුන් වියේ පසුවන අපේ දරුවෝ. දැන් මේ පාඩමට සවන් දෙන පාඩම නරඹන අපේ උසස් පෙළ දරුවන්. ප්‍රේමය කොයි විදිහටද අපි අත්විඳිය යුත්තේ, පිරිනැමිය යුත්තේ කියන එක පිළිබඳව එකවරක් නෙමේ 100,000 වරක් කල්පනා කළ යුතු වෙනවා. ඔබේ අධ්‍යාපනයේ කඩාකප්පල් වන විදිහට යොවුන් ප්‍රේමයක පැටළුනොත් ඔබේ ජීවිතය අසාර්ථක විය හැකියි. විභාගය සමත් වී විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා දැනුමින් උගත්කමින් ඉහළ මට්ටමේ අය හැටියට ඔය හැඟීම බොහොම රසවත්ව විඳින්නට ඔබට අවස්ථාව උදා කරගන්න පුළුවන්. එතෙක් අපි ඉවසමු. එතෙක් අපි අධ්‍යාපන කටයුත්තට මූලිකත්වයේ දෙමින් ඉස්සරහට යමු. ඒ ආරාධනාවත් මම කරනවා. ප්‍රේමයෙන් පෙරදුනාය කියලා කියන්නේ මුළු ජීවිතේම ඉවර වීමක් නෙමෙයි. අපේ ජීවිතයේ වරදින තැන් කොයිතරම්නම් තියෙනවද? ආපස්සට හැරිලා බැලුවොත් එහෙම වැරදුණු තැන් කොයිතරම් අපට හොයාගන්න පුළුවන්ද? හැබැයි ඒ වැරදුණු තැන්වල අපේ ජීවිතේ නතර වුණේ නැහැ. අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉස්සරහටත් අපට වරදින තැන් හදාගෙන තවත් ඉස්සරහට අපි යමු. ප්‍රේමයෙන් පෙරදීමත් එහෙම දෙයක් කියලා හිතන්නට ඕනේ. කවිය අපට උගන්වන්නේ ඒදී. අපි බලමු දේදුන්න පායාවේ හෙටත් පාලමුඩින් කවි පෙළේ තියෙන ඒ ව්‍යංග්‍යාර්ථයන්ගෙන් පොහොසත් අදහස් මොනවද කියන එක. නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින්ද ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ. වෙන්ව යාමක් නෙමේ නිරූපණය කරන්නේ. වෙන්ව යන කෙනා අනේකා ඉදිරියේ හඬා වැළපෙනවා. තමන් මේ වෙන්ව යන්නේ සතුටකින් නෙමෙයි. ඔබ අතහැරලා මට යන්න බෑ දුකයි වගේ අදහසක් පෙන්වන්න හඬා වැළපෙනවා. නමුත් කතකයා දන්නවා ඇය මේ තමා ඉදිරියේ මවන්නේ ව්‍යාජයක් කියන එක. ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නෙමෙයි. ඔව් ජීවිතේ අපට නොයෙක් තැන්වල වැරදිලා ඇති. ඒ වැරදුණු තැන් හදාගෙන අපි ජීවිතේ ඉස්සරහට ආවනේ. සූරලා ගෙන යන්න මාහදේ පිපුන මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? කොච්චර ගැඹුරු ප්‍රබල ව්‍යංග්‍යාර්ථයක් ගෙන එන යෙදුම් දේ තුල තියෙන්නේ. හදේ පිපුන මල් මොනවද? ඇය සමග ප්‍රේමයෙන් වෙලී බැඳී ඉන්න සමයේ ඔවුන් දෙදෙනාගේ අනාගතයේ පිළිබඳව ඔහුගේ සිතේ නැගුණු සුබ පැතුම් සමුදාය විය නොහැකිද මේ හදවතේ පිපුන මල්? ඒ මල් ටික හූරලා අරගෙන යන්නේ ඇය. එහෙමනම් ඇගේ නික්ම යාම අතිශය ක්‍රූර අවස්ථාවක් විදිහටයි මේ අපට පැහැදිලි වෙන්නේ. ගහක පිපෙන මල් නැත්නම් මල්ලිත්තක පිපිලා තියෙන මල් ටික ගහේ කොළවලට, දළුවලට, මල් පොහොට්ටු වලට හානියක් නොවන විදිහට පිපිච්ච මල් ටික විතරක් අපට සීරුවෙන් නෙලා ගන්න පුළුවන්. ඒකෙන් ගහට හානියකුත් නැහැ, මලට හානියකුත් නැහැනේ. නමුත් මෙතන සිද්ධ වෙලා තියෙන එහෙම දෙයක් නෙමෙයිනේ. කෙනෙක් කේන්තියෙන් මල්ලිත්තක පිපිලා තිබිච්ච මල් ටික විතරක් නෙවෙයි මල් පොහොට්ටු ටිකත් කොළ දළු ටිකත් ඔක්කොම හූරලා මිරිකලා පොඩි කරලා ඇදලා ගන්නවා. කොච්චර හානියක්ද මේ ගහට කරන්නේ? ඇය ඔහුගේ සිතේ තිබුණු බලාපොරොත්තු අපේක්ෂා ප්‍රාර්ථනා සියල්ලම මිරිකලා පොඩි කරලා හූරලා අරගෙන යනවා. හැබැයි ඔහු එකක් කියනවා. ඔබට මල්ලිත්තේ පිපිලා තිබුණු මල් ටික හූරලා අරගෙන යන්න පුළුවන් මේ වතාවේ. හැබැයි ආයෙත් මල් පිපෙන සමයට මේ ඉත්තේ මල් පිපෙනවා. ඒ මල් පිපීමේ ශක්තිය ඔබට නැති කරන්නට බෑ. මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? ප්‍රශ්න කරනවා. අපිත් හිතන්න ඕන වැටෙන තැන්වලදී එහෙමයි. නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින්ද ඔබේ නම අදින් පසු තවත් මට අයිති නෑ. ඔබ නැතද ජීවිතේ නසාගත නොහැක මට ඔබ යන්න ජීවිතේ සොයාගෙන. ඇයගේ ජීවිතේ අසරණ වෙන්නේ දුකටපත් වෙන්නේ නැහැ. ඇය වෙන සැලසුමක් ඇතුව තමයි මේ සමු ගැනීම කරන්නේ. ඒ නිසා ඔහු ඒක දන්න බැවින් ඇයට කියනවා ඔබ ඔබේ ජීවිතේ හොයාගෙන යන්න මාව අතහැරලා.
වැළපීමෙන් ඇති පළක් නැහැ. ඔබේ නම අදින් පසු තවත් මට අයිති නැහැ. අයිති නැති දෙයක් වෙනුවෙන් හඬා වැළපීමේ තේරුමක් තියෙනවයි නේද? හිතින් යන අය අතින් අල්ල නවත්ත ගන්න බෑ කියලා කියනවනේ. ඒ නිසා එයාට යන්න දෙන්නට ඕනේ. ඔබ නැතද ජීවිතේ නසාගත නොහැක මට. අපේ ජීවිතවලට විවිධ අය ලං වෙනවා. කලක් අපත් එක්ක ඉන්නවා. ඈත් වෙලා යනවා. ආය අලුත් පිරිසක් අපට ලං වෙනවා. ඔහොම තමයි ජීවිතයේ අවසානයේත් එක් ගලාගෙන යන්නේ. ඒ නිසා එක්කෙනෙක් නැති වුණයි කියලා ජීවිතේ නැති කරගන්න හිතන්නවත් එපා. ඔබ යන්න මధుරතර සප්ත ස්වරයක් තරං ඔබේ රත මැදිරියට මගේ ඉර හඳ අරන්. ඔබ යන්න මහද තෙත් වැහිවලා කුල අරන් කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්. ඒ වෙන්ව යාම කතකයට අතිශය කටුක දුක්ඛ වේදනා ගෙනෙන වෙන්ව යාමක් තමයි. ඔහුගේ හිත හඬා වැළපෙනවා. ඒ වැළපීම තුල ඔහු නැගිටින්නට උත්සාහ කරනවා. ඔබ යන්න මధుරතර සප්ත ස්වරයක් තරන්. ඔහුගේ ජීවිතයේ සියලු මිහිරි දේ අරගෙනයි යන්නේ. මధుරතර සප්ත ස්වර යන්නෙන් කවියා ධ්වනිත කරන්න හදන්නේ ඒ දේ. ඔහුගේ ජීවිතයට උරුම වී තිබුණු සකල විද මිහිරි දේවල් ඇය උදුරගෙන යනවා. ඔබේ රත මැදිරියට මගේ ඉර හඳ අරන්. මට්ට කුණ්ඩලී වස්තුව කියවනකොට මතක ඇදින්නේ. අර අදින්න පුබ්බක සිටුවරයා සොහොනේ ගිහිල්ලා අඬා අඬා ඉන්නකොට මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ඇවිත් පැත්තකින් අඬා අඬා ඉන්නවනේ. අදින්න පුබ්බක අහනවනේ ඇයි ඔබ අඬන්නේ? මම නම් අඬන්නේ මගේ පුතා නැතිවීමේ ශෝකයෙන් කියලා. එතකොට මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා කියනවා මට තියෙනවා මේ ස්වර්ණමය රතයක් තියෙනවා. රත මැදිරියක් තියෙනවා. ඒකට මට ගැළපෙන රෝද දෙකක් නැහැ. ඒ නිසායි මම මේ අඬන්නේ කියලා. අදින්න පුබ්බක අහනවනේ ඔබට අවශ්‍ය වෙන්නේ මොන වගේ රෝද දෙකක්ද කියලා. එතකොට මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා කියනවා මගේ රත මැදිරියට ගැළපෙන්නේ ඉරහඳ දෙක. ඉරහඳ දෙක රෝද වශයෙන් ලැබුණොත් නම් හරි. ඒ වෙලාවේ අදින්න පුබ්බක hina වෙනවනේ මොන මෝඩ ප්‍රාර්ථනාවක් දෙක කියලා. අන්න ඒ බඳු තැනු සම්බන්ධ කරගන්න මේ වගේ අවස්ථාවට. කවිය තමන්ගේ නිර්මාණ පෝෂණය කර ගැනීමට තමන් කියවලා තියෙන, තමන් විඳලා තියෙන වෙනත් සාහිත්‍ය මූලයන්ගෙන් සම්පත් ඒක රාශී කරගන්නවා. ඔබේ රත මැදිරියට මගේ ඉරහඳ අරන්. ඇගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තමයි ඇය මේ යන්නේ. ඔහුව විනාශ කරලා දාලා. ඔහුගේ ජීවිතයේ තිබිච්ච සියලු දේවල් ඔහුට අහිමි කරලා ඇය ඇගේ ජීවිතේ ගොඩනගා ගන්නට යනවා. කොච්චර ආත්මාර්ථකාමී යුවතියක් වෙන්නට ඇද්ද මේ ස්ත්‍රිය. ඔබ යන්න මහද තෙත් වැහිවලා කුලා රන්. ඊළඟට ඔහු ආරාධනා කරනවා හැමදේම මගෙන් ඔබ උදුරාගෙන යනවා වගේම මගේ සංවේදී හදවතත් අරගෙන යන්න. එහෙම වුණොත් මට හිත හදා ගන්න පුළුවන්. මහද තෙත් වැහිවලා කුල කොයිතරම් ප්‍රබල ව්‍යංග්‍යාර්ථයක් මතු කරන ලස්සන යෙදුමක්ද ඒක. කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්. ඇයගේ ක්‍රියාව පිළිබඳව ඔහු තුල තියෙන්නේ නොපැහැදීමක්, අප්‍රසාදයක්, කලකිරීමක්, නමුත් වෛරයක් නෑ. ඔහු ප්‍රාර්ථනා කරනවා කමක් නෑ. මගේ ආයුෂත් තරම් ඔයා යන්න. මම අර මුලින් කිව්වා ප්‍රේමය කියලා කියන්නේ පරිත්‍යාගයක්. ලෝභ හිතින් නෙමෙයි යමක් ලබා ගැනීමේ චේතනාවෙන් නෙමෙයි ඒක දිය යුත්තේ. කිසිවක් නොලැබුණත් කමක් නෑ. උතුම් පිරිනැමීමක් විදිහට ප්‍රේමය පරිත්‍යාග කරන්න ඕනේ. දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින් ඔබ නැතත් මම එතැන පාට හත ගනින්නම්. ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුලගෙන පරාජිත කඳුලකට ඇසේ ඉඩ තියා නැත. දරුවනේ මේ කවි පෙළට කවියා දුන්න නම දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින්. පාලම යනු දෙපසක් යා කරන මාර්ගය. එහෙමනම් දෙහදක් යා කරපු ආදරය සංකේතවත් කිරීමට පාලම කියන යෙදුම භාවිත කළා විය හැකි. පාලම උඩින් නැගුණු දේ දුන්න හරිම විචිත්‍රයි. හැබැයි ඊටාම తాවකාලිකයි. සුළු මොහොතකට තමයි දේ දුන්න අහසේ ඇඳෙන්නේ. මොහොතකින් එක මැකිලා යනවා. කතකයා අත්විදපු ඒ මිහිරි ආදරයත් ඒ වගේ ඊටාම කෙටි කාලයකට සීමා වෙච්ච මිහිරි මතකයන් සමූහයක් පමණක් රඳවලා Tamanට අහිමි වෙච්ච දෙයක් බව ඒකෙන් ප්‍රකාශ වෙනවා. ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම්. සෝබාදහම සුපුරුදු පරිදි සෝබාදහමේ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා. කවුරු එක් වුණත් කවුරු වෙන් වුණත් සෝබාදහමට ඒවා වගක් නැහැ. අපිත් ඒ සෝබාදහමේ න්‍යාමයට අනුව අපේ ජීවිතේ සකස් කරගත්තොත් එක්වීම වෙන්වීම වලදී අපේ මනස හැපෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුලගෙන පරාජිත කඳුලකට ඇසේ ඉඩ තියා නැත. ඔව්.
ඇයට බොරුවට ඔහු ඉදිරියේ හඬා වැළපෙමින් මට ඔයා දාලා යන්න බෑ කියලා තවදුරටත් වංචා කරන්න අවශ්‍ය නැහැ. ඔහු ඇයට සමුදෙනවා. ඔබ ඔබේ කිරුළ අරගෙන ඔබේ රාජ්‍ය ගොඩනගා ගැනීම සඳහා යන්න. ඔබේ රාජ්‍යයේ කිරීටේ පැලඳ ගන්න ඔබ ගිහිල්ලයි කියන ආරාධනාව කරනවා. පරාජිත කඳුලකට ඇසේ ඉඳ තියා නැත මම මගේ ඇහි. පෙරදීම වෙනුවෙන් වැටෙන කඳුලකට ඉඩක් තියලා නැහැ. මට පුළුවන් ජීවිතයට මුණ දෙන්න. ඔබ නැතිව කියන අදිෂ්ඨානශීලී ආකල්පය කවියා ඉස්මතු කරනවා. වෙස් මුහුණ පැලඳගෙන සිටින තැන හිතක් නැත ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට පෙම්ගී අලංකාර වීසිකොට යනු මැනවි නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙකු පරිද්දෙන් ඔබ ඔබේ සිහිනයට මම මගේ ලෝකයට. ඔහුට දැන් ප්‍රත්‍යක්ෂයි. මෙතෙක් දවසක් ඇය ඔහු ඉදිරියේ මවාපා තිබුණේ ප්‍රේමේ නොව ව්‍යාජයක් කියන්න. තවදුරටත් ඔහු රවට්ටමින් මෙතන රැඳෙන්න එපා කියලා ඇයට ඔහු පවසනවා. වෙස් මුහුණ පැලඳගෙන සිටින තැන හිතක් නැත. ඇය සැබවින්ම ඔහුට පෙම් කළා නෙමෙයි. ප්‍රේමය නමින් ව්‍යාජයක් ඔහු හමුවේ මවා ඔහු අපහසුතාවට අමාරුවට පත් කළා. ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට පෙම්ගී අලංකාර වීසිකොට යනු මැන. බොරුවට නිකන් ඔයාට මම ආදරෙයි. නමුත් කරන්න දෙයක් නෑ අපට මේ වෙලාවේ වෙන් වෙන්න වෙනවා. මම මේ සතුටකින් නෙමෙයි යන්නේ කියලා බොරු වචන කියමින් තවත් සනසන්න එන්න එපා. ඔබ හැමදාම කළේ මට වංචාව. ඔබ වෙනම ඔබේ සැලැස්මක් තිබුණා ඔබේ ජීවිතයේ ගොඩනගා ගැනීම සඳහා. දැන් ඒකට අවස්ථාව ඇවිල්ලා. ඔබ මා අතහැර යා යුතුයි. කොයිතරම් නිදහසෙන් ඇයට යන්න කියනවද? පසුතැවෙන්න එපා. හඬන්න කම්පා වෙන්න උවමනාවක් නැහැ. කිසි බැඳීමක් ඇලීමක් අපි අතර තිබ්බේ නැහැයි කියලා හිතලා යන්න. නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙක් පරිද්දෙන් අහසේ නිදහසේ පියාඹල යන කුරුල්ලෙක් වගේ ඔබ නික්මිලා යන්න. ඔබ ඔබේ සිහිනයට මම මගේ ලෝකයට. ඒ තුල තියෙන ගැඹුරු අරුත් ග්‍රහණය කරගන්න බලන්න. ඔහු දැන් තමයි ප්‍රකෘති ජීවිතයට ප්‍රකෘති ලෝකයට මුණ දෙන්නේ. ඇත්ත ජීවිතය දකින්න ඔහු දැන්. ඇයගේ හීනයට යද්දී ඔහු ඔහුගේ සැබෑ ලෝකය දකිනවා. හෙමෙන් මා අතර දෙපස හෙව නැලි අතර ඔබ සෙමෙන් හැංගුනේ එය වඩා විනීතයි. එදා ඔබ ගෙයි මුල්ලේ සොයාගත් මන් දිනුම් ඔබ සැඟව ගියේ කොයිද සොයන්නේ නෑ ඉතින් ජය පරාජය කවුද මට එයින් පළක් නැත. ඔවුන් දෙදෙනා කුඩා කලපටන් දන්නා හඳුන්න දෙන්නෙක්. පසු කලකදී ඔවුන් අතර ප්‍රේමයක් ලියලන්නට ඇති. එච්චර දන්නා හඳුනන කෙනෙක් වෙලත් ඇය ඔහුව රවට්ටලා. පුංචි කාලේ නම් ඇය හැංගුණාම ඔහු ඇය හොයාගත්තාම ඔහු දිනුවයි කියලා හිතුවා. නමුත් දැන් ඔහු සැඟව ගියාට ඇය සොයා ගන්නට උවමනාවක් ඔහුට නැහැ. කවුද දිනුවේ කවුද පෙරදුනේ කියලා සොයා බලන්නට අවශ්‍යතාවක් දැත්තේ නැත. ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල්ය. නින්ද තුල නැති උනේ එක දෙයයි වරදක්ද තව බොහෝ දේ තිබේ ජීවිතය ජය ගනිමි. අන්න දරුවනේ මේ කවි පෙළෙන් අපට දෙන පණිවිඩය ඊටාම වැදගත් එකක්. කවියා මේ අත්දැකීමෙන් අප තුළට ගෙන අප අතරට රැගෙන එන ඔහුගේ ජීවිත ආකල්පය ජීවන දෘෂ්ටිය මනවින් ග්‍රහණය කරගන්න. අපේ ජීවිතෙත් මේ වගේ අත්දැකීම් වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ අවස්ථාවල හිතන්න ඕනේ මේ විදිහට. ආදරය නින්දක්ද පිබිදිලා සිටන මට ආදරයෙන් මත් වුනහම අනිත් දේවල් මොකක්වත් අපට තේරෙන්නේ නැහැ. කොච්චර ඇත්ත පෙන්වා දෙන්න හැදුවත් බොළඳ ප්‍රේමයට වසඟ වුණාට පස්සේ ඇත්ත පේන්නේ නැහැ. ඒක හරියට නින්දෙන් දැකපු හීනයක් වගේ. දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල්ද. දැන් ඔහුගේ ඇස් හොඳට පේනවා. පැහැදුල් බොහොම දීප්තිමත් සුවිපුල් හොඳින් ඇස් ඇරිලා දැන් තියෙන අවට ලෝකයේ මනවින් ඔහුට පේනවා. නින්ද තුල නැති උනේ එක දෙයයි වරදක්ද. නින්දේදී ඔහුට අහිමි වෙලා තියෙන එක දෙයයි ඒ ඔහුගේ ප්‍රේමයේ පමණයි. ඒක වරදක් නෙමෙයි. තව බොහෝ දේ තිබේ ජීවිතයේ ජය ගනිමි. තව කොච්චර දේවල් අපට තියෙනවද කරන්න. ඔව් ඒ දේවල් වලින් මම ජීවිතේ ජයග්‍රහණය කරනවා පරාජිතයෙක් නොවෙමි කියන තිර අදිටන ඉදිරිපත් කරමින් තමයි කවි පෙළ સમાપ્ત කරන්නේ. කොයිතරම් රසවත් අර්ථවත් කාව්‍ය නිර්මාණයක්ද කියන එක අපේ දරුවන්ට මේ පැහැදිලි කිරීම ඔස්සේ තේරෙන්න ඇති කියලා අප විශ්වාස කරනවා. ඔව්. කවි පෙළ උපුටා ගත්තේ 1973 වර්ෂයේදී පරාක්‍රම කොඩිතුවක්කු කවියා පළ කරපු ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහය.
මේ කවිපෙළේ වස්තු විෂය ප්‍රේම විප්‍රයෝගය අනුභූතිය කොටගෙන රචනා කොට තිබෙන මේ කාව්‍ය නිර්මාණයෙන් බිඳුණු ප්‍රේමයක අතීත සුන්බුන් මතින් නැගී සිටින්නට වෙරදරන තරුණයෙකුගේ චිත්ත ධෛර්යය හා ධනාත්මක ජීවිතා කල්පේ ඉස්මතු කරනවා. රසස්වාද ලියනකොට අපේ දරුවෝ මේ කාරණා හොඳට පැහැදිලි කරගන්නට ඕනේ. ළමාවියේ පටන් දැන හඳුනාගත් යුවතියක සමග ප්‍රේමයෙන් වෙලී කල්ගෙවූ කතකයා නොසිතූ අයුරින් ඇය ඔහු අතර දමා ගොස් ඇත. වෙනත් අයෙකු සමග අලුත් ජීවිතයක් අරඹන්නට නික්ම ගිය ඇය මෙතෙක් කල ප්‍රේමේ නමින් තමා හමුවේ මවාපෑවේ ව්‍යාජයක් බව ඔහුට වැටහෙන්නේ දැන්ය. එක්වර නිහඬවීම වෙනුවට ක්‍රමක්‍රමයෙන් ඈත්වීමට සූක්ෂමව ඇය කටයුතු කළ බව ඔහුට දැන් පසක් වෙයි. අවංක සිතින් පෙම් කළ තමන් අතරගිය චපල ස්ත්‍රිය මත්තේ දුක් වෙමින් වැළපීම නිරර්ථක බව වටහා ගන්නා ඔහු ඒ අතීතයෙන් මිදී නව දිවියක් අරඹන්නට සිත තද කර ගනි. එහෙත් පෙර මතකයන් ඔහුගේ සිත යලි යලි වේදනාවට පමුණුවයි. පෑරුණු සිත හදාගෙන ජීවිතයට මුහුණ දීමට වෙරදරන කතකයා ක්‍රූර ලෙස ඔහුගේ හදවතින් ආදරයේ සූරාගෙන ගිය ඒ යුවතියට ස්වකීය අප්‍රසාදයේ මිස වෛරය නොකිරීමද විශේෂ දෙයකි. අනේක අතිශය වැදගත්. ප්‍රේමයයි වෛරයයි අතර තියෙන කෙස් ගහක පරතරයක් කියලා කතාවක් තියෙනවනේ. එහෙම ඕනේ නැහැ. මම මුල්නුත් කිව්ව එකයි ප්‍රේමයේ පරිත්‍යාගයක්. අපට පෙරලා යමක් නොලැබුණත් කමක් නැහැ. පරිත්‍යාග කරපු දේ ගැන හිතන් දුමනාවක් නැහැ. එතකොට හිතේ වෛරයක් හටගන්න එකක් නැහැ. සුලභ ප්‍රේම විප්‍රයෝගයක තියුණු කම්පාව නිරූපණය කරනු වෙනුවට කවියා මේ වස්තු විෂය මගින් ඉස්මතු කරන ජීවන දෘෂ්ටිය ඊටාම අපූර්වයි අගී. ඒකයි අපි මේ කවි පෙළෙන් ග්‍රහණය කරගත යුතු මූලික හරය. අපි බලමු මේ කාව්‍ය රචනාවේ තවත් එහාට අදහස් කොහොමද ගලාගෙන යන්නේ කියලා. බැඳීම් හා බිඳීම් අතර ගලා යන ජීවිතයේ සියලු අවස්ථා සමසිතින් දරාගත යුතුය. ප්‍රේමය අහිමිවීම ජීවිතය අහිමිවීමක් හා සමව නොසිතිය යුතු බවත් කවියා අපට ප්‍රකාශ කර සිටිනවා. ලංව සිටින්නම් කලකදී දුරස්ව ගියද තව කවුරුන් හෝ ඉක්බිතියේ අඩුව පුරවමින් ජීවිතයට ලංවනු ඇත. එක්කෙනෙක් විතරයි ජීවිතේ ඉන්නේ කියලා හිතන්න එපා. පරාජිතයෙකු වී අහිමි වූ ප්‍රේමය ආයාචනා කරමින් පසුපස යාම වෙනුවට වැටුණු තැනින් නැගිට ශක්තිමත් වීම වඩා වැදගත් බව කවියා බරපතල ලෙස මේ පද්‍ය පන්තිය තුල අවධාරණය කරනවා. මෙලෙස මේ කවිපෙළේ දෘෂ්ටිමය ප්‍රබලත්වය සියලු අංග අභිබවා ඉස්මතුව නැගී සිටනවා කියන එක අපට පැහැදිලි කළ හැකි. අපි බලමු මේ කාව්‍ය නිර්මාණයේදී කවියා භාෂාව හසුරවන්නේ කොයි ආකාරයටද කියලා. ව්‍යංග්‍යාර්ථයෙන් පොහොසත් රමණීය කවිබසක් මේ කවිපෙළ පුරාම අපට දකින්නට පුළුවන්. අරුත්හා භාවයන් ප්‍රබලව නිරූපණය කරන අපූරු කාව්‍යෝක්ති රැසක් ඒ තුල අන්තර්ගතයි. කව්පෙළ දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් යනුවෙන් නම් කිරීමද විශේෂයි. පාලම යනු දෙහදක් යා කළ බැඳීමක සංකේතය. ඉහළින් නැගුණු දේදුන්න ඒ බැඳීමේ తాවකාලික වූ මිහිරියාව කියාපාන බව සඳහන් කරන්නට පුළුවන්. ප්‍රබල ව්‍යංග්‍යාර්ථ ජනනය කරවන නැවුම් කාව්‍යෝක්ති රැසක් මේ නිර්මාණය අපට උකහා ගන්න තියෙනවා. සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල් මම මුල්නුත් පැහැදිලි කළා. හදේ පිපුණු මල් කියලා කිව්වේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අපේක්ෂා. ඒවා බොහොම ක්‍රූර විදිහට ඔහුගෙන් උදුරා ගැනීම තමයි සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල් යන්නේ ධ්වනිත කරන්නේ. මේ ව්‍යංග්‍යාර්ථවත් යෙදුම් තුල තමන්ගේ අවබෝධය, අත්දැකීම, රසඥතාව මත නොයෙක් ව්‍යංග්‍යාර්ථයන් ග්‍රහණය කරගන්නට පුළුවන්. කවියක ව්‍යංග්‍යාර්ථනේ තියෙන්නේ, ව්‍යංග්‍යාර්ථය නෙමෙයි ව්‍යංග්‍යාර්ථ තියෙන්නේ බහුවචනයි. ඒ නිසා තමන්ගේ අත්දැකීම් එක්ක සම්බන්ධ කරගෙන තමන්ගේ විඳුම් බැඳුම් එක්ක තමන් කියවපු පොතපත සමග රසඥතාව සමග මේ අත්දැකීම් වල තියෙන මේ නිර්මාණවල තියෙන ව්‍යංග්‍යාර්ථයන් අපට උලුප්ප ගන්න, ඒවා මතු කරගන්න අවස්ථාව තියෙනවා. මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? ඔබ යන්න මధుරතර සප්ත ස්වරයක් තරම් අර තමන් සතුව තිබුණු මිහිරිතර සියලු දේ අය රැගෙන ගියා කියන එක ප්‍රකාශ කරන හැටි. ඔබේ රත මැදිරියට මගේ ඉර හඳහරන්. ඔහුගේ ජීවිතයේ තිබුණු සියලු වටිනාකම් ටිකත් අය අරගෙන ගිහිල්ලා. ඔබ යන්න මහද තෙත් වැහි වලා කුලාරන්. ඔහුට
ඇයට වෛර කරන්න තරම් හිත ශක්තිමත් කරගන්න දැඩි කරගන්න බෑ. ඔහු බොහොම සංවේදී මනසක් තියෙන තැනැත්තෙක්. ඒ නිසා බොහොම ආයාචනාත්මකව ඇගෙන් ඉල්ලනවා. මගේ හදවතත් අරගෙන යන්න, සංවේදී හදවතත් අරගෙන යන්න. එතකොට මට පුළුවන් මගේ ජීවිතේ එහෙම කාල පරිච්ඡේදයක් තිබුණේ නෑයි කියලා දොර අගුළු දාලා ඒ අතීතේ වහලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට. ඒ අදහස දෙන්න මහද තෙත් වැහි වලාකුළ වගේ රූපකයක් කොයිතරම් උචිතද කියන එක හිතලා බලන්න. වෙස් මුහුණ පැලඳගෙන සිටන තැන හිතක් නැත. ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට. පෙම්ගී අලංකාර වීසි කොට යනු මැනවි. ඒ වගේ තැන්වල දැන් ඔහු රවට්ටමින්නේ අය තමන්ගේ ප්‍රේමය ඔහු ඉදිරියේ පළ කරේ. නැත්තම් ඒක ව්‍යාජයක්නේ. වෙස් මුහුණක් ඇය දාගෙන හිටියේ. සැබෑ මුහුණ පෙන්වුවේ මේ නික්මිලා යන මොහොතේ. ඒ නිසා වෙස් මුහුණක් පැලඳගෙන ඉන්න තැන හිතක් නැහැනේ. වෙස් මුහුණේ හිත නිරූපණය වෙන්නේ නැහැනේ. සාමාන්‍ය මුහුණෙන්නේ අපේ හැඟීම් සිතිවිලි නිරූපණය වෙන්නේ. වෙස් මුහුණ කියන්නේ ව්‍යාජයක්. ඔව්. ගෙවදින්න ඇති නිසා අලුත් විමානයක්. විමානය කියපුවාම ඒක මැදුරක්. එතකොට ඇය ඔහුට වඩා ආර්ථික වශයෙන් ඉහළ මට්ටමක ඉන්න කෙනෙක් තෝරාගත්තා කියන අදහස ඒ තුලින් අපට ගන්න පුළුවන්. අලුත් විමානයකට ගෙවිදින්න ඇය යන්නේ. මේ දෙන්නගේ වෙන්ව යාමට හේතු වෙච්ච කරුණු මොනවද කියන එක කවිය අපට කියන්නේ නැහැ. අපට ඕන හැටි ඒවා හිතා ගන්න ඉඩ හරිනවා. පෙම්ගී අලංකාර වීසිකොට යනු මැනවි. බොරුවට අනේ මට ඔයා දාලා යන්න බෑ. මං ඊටාම දුකින් යන්නේ මට වෙන කරන්න දෙයක් නැහැ. ආදී මූනිච්චාවට බොරු වචන කියමින් Taman ළඟ ඉන්න එපා. ඒවා විසි කරලා දාලා යන්න. නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙකු පරිද්දෙන් ඊටාම උචිත උපමාවක්. කිසිදු පසුතැවීමක් ආපසු හැරීමක් පැකිලීමක් නැතුව නිදහසේ නික්මිලා යන්නේ කියලා ඇයට ඇරයුම් කිරීම සඳහා යොදාගත් අපූර්ව උපමාවක්. ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුලගෙන. ඔය වගේ යෙදුම් තුල තියෙන ව්‍යංග්‍යාර්ථ සාකච්ඡා කළ යුතුයි. රූපකාර්ථ මතු කරන යෙදුම් රසක් මේ කාව්‍ය නිර්මාණය තුල තියෙනවා. සූරලාගෙන යන්න මා හදේ පිපුණ මල් අපි කලිනුත් ඒක සාකච්ඡා කළා. පෙම්ගී අලංකාර වීසි කරලා යන්න කියලා කියනවා. ඒ තුලින් රූපකාර්ථ නැගෙන්නේ. ඒ වගේම අනුප්‍රාසවත් බව සහිත යෙදුම් කීපයකුත් මේ පැදිපෙළේ අපට හමු වෙනවා. නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින්ද. නොවැළපෙමි වැළප පළ ආදී පදවල තියෙන ශබ්දානුප්‍රාසය ගැන හිතන්න. ඔබ යන්න ජීවිතේ සොයාගෙන. ඔබ යන්න මధుරතර සප්ත ස්වරයත් තරං මధుරතර ස්වරය අරන් ර ශබ්දය යලි යලි ඇහෙනවා ප්‍රබලව. හිමෙන් මා අතර දෙපස හෙව නැලි අතර. දැන් මේ ශබ්දානුප්‍රාසය තුලත් ධ්වනියක් ගැබ්බෙනවා. ඔබ යන්න මధుරතර සප්ත ස්වරයත් තරං කියපුවාම මේ රකාරානුප්‍රාසය තුලින් කතකයාගේ සිතේ ඇය කෙරෙහි නැගෙන කෝපය පිළිබඳව ඉඟියක් ප්‍රකාශ වෙනවද කියලාත් හිතුවට කමක් නැහැ. සමකාලීන සරල විවහාර භාෂාව මත සුළු වශයෙන් චිරන්තන සාහිත්‍ය භාෂාවේ සෙවණැල්ලත් වැටී තියෙන බව පේනවා අපට. මේ මధుරතර සප්ත ස්වරය ඔබේ රත මැදිරියට පැහැදුල්ය සුවිපුල්ය වගේ ඒවා සාමාන්‍ය විවහාර භාෂාවේ යෙදෙන යෙදුම් නෙමෙයි. ඒවා චිරන්තන සාහිත්‍ය භාෂාවෙන් කවියා ලබාගත් යෙදුම්. පැදිපෙළේ ආකෘතිය අවසාන වශයෙන් අපේ විමර්ශනයට බඳුන් විය යුතුයි. පාද 4 සහ 5 පද්‍ය ඛණ්ඩ වලින් යුත් නිදහස් පද්‍ය ආකෘතිය සමග සිව්පද එලිසම පද්‍ය ආකෘතිය මිශ්‍ර කරගෙන නිපදවාගත් ආකෘතියක් තමයි මේ කාව්‍ය නිර්මාණය තුල අපට දකින්න ලැබෙන්නේ. එහි කිසියම් රිද්මානුකූල ස්වරූපයකුත් පවත්නා බව පේනවා. අපි කවි පෙළ ගයපු ආකාරයට අවධානය යොමු කළොත් ඔබට ඒක වඩාත් හොඳින් වටහා ගැනීමට පුළුවන් වෙයි. පාඩම අවසන් කිරීමට පෙර ආතුව මේ කවි පෙළ තුලින් අපි අද ඔබට පැහැදිලි කිරීමට උත්සාහ කළේ කවි පෙළේ රචකයා පරාක්‍රම කොඩිතුවක්කු කවියා කුමන කවි පරම්පරාවද නියෝජනය කරන්නේ ඔහුගේ පරපුරේ සෙසු කවීන්ගේ නිර්මාණ වල පවත්නා විශේෂතා කෙබඳුයිද පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ ජීවන තොරතුරු බිඳකුත් අපි සාකච්ඡා කළා. ඊළඟට බුද්ධදාස ගලප්පත්ති මොනිකාරුවම් පතිරණ දයාසේන ගුණසිංහ සහ පරාක්‍රම කොඩිතුවක්කු කියන මේ කවීන් සිව් දෙනාගේ නිර්මාණවල ස්වරූපය යම් පමණකින් අවබෝධ කර ගැනීම සඳහා ඔවුන්ගේ කවි පන්ති කීපයක් විමසා බැලුවා. දේදුන්න පායාවේ හෙටත් පාලම උඩින් කවි පෙළ අපි රසාස්වාදනය කළා. දැන් ඔබ
මේ උගත් කරුණු ආශ්‍රයෙන් ඔබට පිළිතුරු ලිවීම සඳහා ප්‍රශ්න කීපයක් දෙන්නයි අපේ සූදානම. අද අපේ ඇගයීම 70 දශකයේ කවින්ගේ නිර්මාණවල වස්තු විශේෂ හා භාෂාවේ පවත්නා විශේෂතා කවරේදැයි නිදසුන් සපයමින් පැහැදිලි කරන්න. දෙවෙනි ප්‍රශ්නය සුලභ ප්‍රේමය වස්තු විශේෂ කරගත්තද අත්දැකීමෙන් ඉස්මතු කරන ප්‍රබල ජීවන දෘෂ්ටිය හේතු කොටගෙන දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් කාව්‍ය නිර්මාණය උසස් මට්ටමකට වැටේ. සාකච්ඡා කරන්න. මේ ප්‍රශ්න දෙකටම හොඳින් පිළිතුරු ලිවීමට අපේ දරුවන්ට අවස්ථාව ලැබෙනවා පාඩම මැනවින් නැරඹුවා නම්. එසේ නොවන්නේ නම් ඔබට පුළුවන් channel NIAE කියන YouTube නාලිකාව හරහා නැවත මේ පාඩම නැරඹීමට. නැවත නරඹා දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් කවි පෙළ පිළිබඳව ඔබේ දැනුම අවබෝධය රසවින්දනය තියුණු කරගෙන විභාගයට අවශ්‍ය කරන සම්පත් එක රාශී කරගන්න. ඒ කුසලතාව ඒ සම්පත් මත විභාගයට මුහුණ දී උසස් ජයග්‍රහණයක් අත්කර ගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමින් අද පාඩමෙන් අපි සමුගන්නවා. අයිබෝවන්.